නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ ඔබම දන්නවා අපි හිතන මට්ටමට වඩා මේ මනස පුළුල් කරපු කෙනෙක්. අපි ඕනම කෙනෙකුට පින්වත්නි අපේ මනස මේ තියෙන මට්ටමට වඩා පුළුල් කිරීමේ ශක්තියක් මනසේ තියෙනවා. එතකොට මේ මනස පුළුල් කරන්න හැකියාව ලැබුණොත් අපිට දකින්න ලැබෙන පරාසය ඉක්මවා දෙයක් දකින්න පුළුවන් වෙනවා. අහන්න ලැබෙන පරාසය ඉක්මවා දෙයක් අහන්න පුළුවන් වෙනවා. අපි දැනගෙන ඉන්න පරාසය ඉක්මවා දෙයක් අපිට දැනගන්න ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ උන්වහන්සේත් ශ්‍රාවකයෝ මේ මනස පුළුල් කරනකොට සාමාන්‍ය ලෝකයා දන්න දෙයට වඩා දෙයක් දැනගන්නවා, දකිනවා. ආන් එහෙම දැක්ක දෙයක් ගැනයි මේ වෙලාවේදී මා ඔබට කියා දෙන්න කල්පනා කළේ. මේක අපි බොහෝ දෙනෙකුට ගැටලු සහගත අවස්ථාවක් කියලා මා හිතනවා. ඇත්තරම ඔබට අද මම කියලා දෙන්නේ මාර දේශනයක්. එහෙම කියන්න හේතුව මාරයා ගැන දේශනයක්. එතකොට කවුද මේ මාරයා කියලා කියන්නේ? එහෙම නැත්නම් මේක සංකල්පයක්ද? මොකද මේ රටේ විවිධ දෙනා අදහස් කරනවා මේ මාරයා කියන්නේ එක්ක කෙලෙස් වලට. එහෙම නැත්නම් සමහරු කියනවා මාරයා කියන්නේ මැරෙන එකට. සමහරු කියනවා මාරයා කියන්නේ මේක සංකල්පයක්. තවත් පිරිසක් කියනවා මාරයා කියන්නේ ඉන්න කෙනෙක්, පුද්ගලෙක්. ඇත්තටම මාරයා කියන්නේ කවුද කියලා, එහෙම නැත්නම් සංකල්පයක්ද කියන එක අපිට එක එක්කෙනාගේ මතිමතාන්තර අවශ්‍ය නැහැ. ඒකට මගේ මතය ඕනෙත් නැහැ ඔබට. අපි මේ කාරණේ හරියටම නිවැරදිව දැනගන්න නම් තමන්ගේ මනස පුළුල් කරලා අවබෝධයෙන්ම දැකලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඔස්සේ තමයි අපි විමසන්න ඕනේ. ඒතර අපි බලමු පින්වත්නි, ත්‍රිපිටකය තුල මායя සම්බන්ධව මොන විදිහටද බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා දීලා තියෙන්නේ කියලා. ඒ සඳහා මා ඔබට මූලික කරගන්නවා එක දේශනයක්, එක්තරා සූත්‍රයක්. මේ දේශනාවේ නම මාර තජ්ජනීය සූත්‍රය. මාර තජ්ජනීය සූත්‍රය කියලා කියන්නේ මාරයාට තර්ජනය කරපු දේශනයක් මේකේ තියෙන්නේ. එතකොට මේ දේශනෙත් එක්ක තවත් මාරයා ගැන විවිධ තැන්වල කියවෙච්ච දේශනා අපි උපකාර කරගමු මේ ගැටලුව විසඳා ගන්න. ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ තියෙන කරුණු කාරණා විමසලා බලනකොට මේ ලෝකය මාරයි. ඒ කියන්නේ අපිට හිතාගන්න බැරි සිද්ධි මේ ලෝකේ සිද්ධ වෙනවා. මාරයා කියන්නේ කවුද කින්දමන්ද කතාව දේශනාවේ අවසානයේ නෙමෙයි. මා හිතුවා දේශනාවේ මුලටම යොදනවා කියලා. ඒ ප්‍රශ්නේ විසඳ ගැනීම. එයින් පස්සේ ඒ විසඳාගත්තු ප්‍රශ්නේ මේ පිළිතුර තුල ඉඳලා ඉතිරි ටික අපිට කතා කරන්න පහසු නිසා මේ දේශනේ පින්වත්නි මේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන්නේ. ඔබ දන්නවා මොග්ගලන් ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ හිටිය අග්‍රම ශ්‍රාවකයෝ දෙනමගේ එක නම. ඒතර මේ මොග්ගලන් ස්වාමීන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය ශක්තියෙන් ඉහළම කෙනා. උන්වහන්සේට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ ශාරීරිය සූර්යාට ඔරොත්තු දෙන මට්ටමට සකස් කරලා ඉර අත ගන්න.
සහ හඳ අත ගන්න. හඳට ගිය නීලාම්ස්ටෝන් නෙමෙයි ඉස්සෙල්ලා. මුගලන් ස්වාමීන් වහන්සේත් හඳ අත ගාලා තියෙනවා. ඉතින් ඉරත් අත ගාලා තියෙනවා. ඒ ඉර ළඟට යන්න තරම් උපකරණයක් මං හිතන්නේ සකස් වෙයි කියලා නූතන විද්‍යාව තුළ. නමුත් මේ මනස පුළුල් කරලා ඉරාත ගෑමේ ශක්තියක් තියෙන සහායක ලබාගත්තු කෙනෙක් තමයි මුගලන් ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. එක දවසක් පින්වත්නි මුගලන් ස්වාමීන් වහන්සේ සක්මන් කර කර ඉන්නකොට උන්වහන්සේගේ බඩේ කැක්කුමක් ආව නිකන් ලොකු මේ කව්පි වගේ දෙයක් පුරවපු මල්ලක්ම බඩ ඇතුළට දාලා වගේ ලොකු බරක්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කුටියට වැඩම කරා සක්මන් මළුවෙන්. කුටියට වැඩම කරලා උන්වහන්සේ බැලුවා මොකක්ද මගේ බඩ මෙච්චර වේදනාවක් දෙන්න හේතුව. අසාමාන්‍ය කැක්කුමක් ආව. බරක් විදිහට තියෙන හින්දා උන්වහන්සේ කුස ගැන විමසලා බලනකොට නුවණින් ස්වාමීන් වහන්සේ දැක්ක මේ කවුරුවත් නෙමෙයි මාරයා. කුසට රිංගලා. මොකටද රිංගලා තියෙන්නේ? උන්වහන්සේලා කෙලෙස් වලින් තොරව වැඩ ඉන්න හින්දා උන්වහන්සේලා හැමතිස්සෙම රිදවන්න උත්සාහ කරපු කෙනෙක් මාරයා කියලා කියන්නේ. ඒ හින්දා මාරයා දැන් කුසේ ඉඳලා එක එක පීඩාවල් කරද්දී මුගලන් ස්වාමීන් වහන්සේ හඳුනගෙන මාරයාට කියනවා එළියට වරෙන් මම ඔබ හඳුනාගත්තා කිව්වා. ඒතර මාරයා කල්පනා කරනවා උන්වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේත් එකපාරට මාව අඳුනගන්නේ නැහැ. දැන් එයා හිතන් ඉන්නේ එහෙමයි. එයා හිතනවා එකපාරට අඳුනගන්න එහෙම එකේ මේ පොඩි ශ්‍රාවකෙක් කොහේ මාව අඳුනගන්නද කියලා කල්පනා කළා. මෙයා මේ බොරුවට වෙන්නේ නැති කියන්නේ මාව නිකන් චෙක් පරීක්ෂා කරන්න වගේ එහෙම හිතලා නෑ මං ඇතුළටම වෙලා ඉන්නවා කියද්දි ආයෙත් මුගලන් ස්වාමීන් වහන්සේ කියනවා නුඹ මෙහෙම හිතනව නේද? මම නුඹව හඳුනගෙන ඉවරයි කිව්වා. එතකොට එළියට ආවා. ඇවිල්ලා කටින් එළියට එන්නේ. එළියට ඇවිල්ලා උන්වහන්සේගේ කුටියේ දොර කවුළුව ළඟ අත් දෙක තියාගෙන හිටගත්තා. පින්වත්නි දැන් මේ සිද්ධිය නිකන් ඔබට තේරෙයි අර පිට රටක හදන චිත්‍රපටයක කතාන්දරයක් වගේ. කුස ඇතුලෙන් එළියට ඇවිල්ලා කාටුන් එකක් වගේ. ඔබ දැකලා ඇති මැරිලා කෙනෙක් പ്രേත ලෝකෙ ගියාට පස්සේ අමනුෂ්‍ය ආත්මික ඉඳලා නැවත තමන්ගේ ප්‍රේමනාප හෝ තමන්ගේ යම් අරමුණක් ඉෂ්ට කරගන්න හෝ ශරීරයට ආරූඪ වෙනවා. ශරීරයට එනවා ඇඟට වැහෙනවා කියන්නේ. එමෙ ඇඟට වැහුණාට පස්සේ ඔබම දැකලා ඇති ඒ අය සමහර අවස්ථාවලදී කටයුතු කරන විදිහ, කතා කරන විදිහ. ඒක ඒගොල්ලන්ගේ හඬ නෙමෙයි. අර මැරිච්ච පුද්ගලයාම කතා කරන හඬම සමහර අවස්ථාවල අපිට අහන්න ලැබෙනවා. ඒ හඬින්ම කතා කරත හැකි මේ ඇඟට වැහිච්ච කෙනාට. එතකොට ඒ අවස්ථාවල අපිට තව ආරංචි වෙච්ච තැන් තියෙනවා. දැන් එක කාන්තාවකට මේ අමනුෂ්‍ය ලෝකයේ ගිය තමන්ගේම ආච්චි ඇඟට වැහුනම ඒ කාන්තාව වැඩ ඇරිලා ඇවිල්ලා ගේ වටේ දුවනවා කොණ්ඩේ කඩාගෙන නිර්වස්ත්‍රව. මොකද දැන් මේ නිර්වස්ත්‍රව දුවන්නේ මේ ආච්චි විසින් පරිගැනීමක් කරන ඇඟට ඇවිල්ලා. එතකොට තමන් මේ රංගපෑමක් කරනවා නම් තමන්ට නිර්වස්ත්‍රව ගේ වටේ දුවනවා කියන එක කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. ඒතර සම්පූර්ණයෙන්ම මේ ඇඟ මෙහෙයවන්නේ කවුද? අර අමනුෂ්‍ය ලෝකයෙන් කෙනෙක් විසින්. ඒ പ്രേත ලෝකයේ කෙනා විසින්. ආන් ඒ වගේ පින්වත්නි මේ සාමාන්‍ය කෙනෙකුටත් එහෙම ඇඟට වැහිලා තව කෙනෙක්ව මෙහෙවන්න පුළුවන් නම්, තව කෙනෙක්ව හසුරවන්න පුළුවන් නම් මායя ගැන ඔබ ආයි කතා කරන්න දෙයක් නැහැ. මායයට ඒකාන්තයෙන්ම ඇඟට වැහිමේ ශක්තිය තියෙනවා. මෙහෙම කියාගෙන යද්දී ඔබට හිතෙයි ඒතකොට ඒක සංකල්පයක් නෙමෙයිද? එයා පුද්ගලයෙක්ද කියලා. එයා පුද්ගලයෙක්ද නැද්ද කියන එක ස්ථිරවම දැන් මේ දේශනාවේ ඉදිරියේදී අපිට වැටහෙනවා. මුගලන් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ දැන් මේ මායя මෙතන පීඩාවල් කරනකොට දොර කවුළුව වහගෙන එක එක කරදර කරද්දී මුගලන් ස්වාමීන් වහන්සේට අනුකම්පාවක් ආවා. අනුකම්පාවක් ඇවිල්ලා මුගලන් ස්වාමීන් වහන්සේ මාරයට කියනවා මාරේ නුඹ ගාන තේරුම් අරගෙන ඉන්න කිව්වා. මේ නික්ලේශී පුද්ගලයෝ ඇසුරු කරද්දී ඒ පුද්ගලයන් එක්ක ගනුදෙනු කරන එක ලෙහිසි පහසු නෑ. බොහෝ අකුසල් රැස් කරගන්න ඔබ ගානකට ඉන්න කිව්වා. එහෙම කියන්න මාරයා එයාගේ කරදර කිරීම නැවැත්තුවේ නැහැ. ඊට පස්සේ
මුගලන් ස්වාමීන් වහන්සේ මේ මාරයාට කියනවා මා ඔබට කතාවක් කියන්නම් කිව්වා. දැන් උන්වහන්සේ අතීතයේ සිද්ධියක් කියන්න ලැහැස්ති. මුගලන් ස්වාමීන් වහන්සේ මාරයාට කිව්වා මීට පෙර කලින් ආත්මේ මම මහා නිරේ ඉපදිලා දුක් විඳා. මේ මහා නිරේ මම දුක් විඳිනකොට එතන අවුරුදු 100,000 ගාණක් දුක් විඳා. ඇයි මම එහෙම දුක් විඳේ? ඊට කලින් ආත්මේ. ඒ කියන්නේ දැන් මේ මුගලන් ස්වාමීන් වහන්සේගේ ගියාත්මෙට කලින් ආත්මේ ගැනයි කියන්නේ. ඒ ගියාත්මෙට කලින් ආත්මේ මම ඉපදිලා හිටියයි කිව්වා දුසී කියලා මාරෙක් වෙලා. කවුද මේ කියන්නේ? මුගලන් ස්වාමීන් වහන්සේ. ඒතර උන්වහන්සේ හිතලා බලන්න ඔබ කල්ප ගණන් අග්‍ර ශ්‍රාවක දෙනමගේ එක කෙනෙක් වෙන්න පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. එහෙම පෙරම් පුරාගෙන ආපු කාලය තුල මාර්යා බවටත් පත් වුණා යම්කිසි අවාසනාවකින්ද. අන්තිමට එතනදී මොනවද කරේ? මේ ස්වාමීන් වහන්සේ මාර්යාට කිව්වා එදා මම දුසී මාර්යා වෙලා ඉන්නකොට මට හිටිය නංගි කෙනෙක්, ඒ නංගිගේ නම කාලි. ඒ නංගිට එක පුතෙක් හිටියා. එයාගේ නම කාල. එයා තමයි මගේ බෑනා. මම ඒ ආත්මෙන් චුත වුණාට පස්සේ මාර්යා බවට පත් වුණේ මගේ බෑනයි කිව්වා. ඒ කාල කවුරුවත් මේ තමුන් කිව්වා. එතකොට මේ දැන් ඉන්න මාර්යා කවුද? මුගලන් ස්වාමීන් වහන්සේගේ ආත්මයකට කලින් ආත්මේ තමන්ගේම බෑනා. එතකොට දැන් ඉන්න මාර්යාගේ නම කාලින්දා අපි සාමාන්‍යයෙන් මැරෙනවා කියන එක මාර්යාගේ වැඩක් කියලා කියනවනේ. ඒ හින්දා අපි මැරෙනවා කියන එකට සමාන වචනයක් විදියට කියනවා කාලක්‍රියා කරනවා කියලා. මොකද්ද මේ කාලක්‍රියා කරනවා කියන එකේ තේරුම? කාල කියන මාර්යාගේ ක්‍රියාව. දැන් ඉන්න ඒ මාර්යාගේ වැඩේ. ඒ නිසා තමයි කාලක්‍රියා කියන්නේ. එතකොට මේ කාල කියන මාර්යාට මුගලන් ස්වාමීන් වහන්සේ විසින් කියා දෙනවා මම එදා මේ දුසී මාර්යා වෙලා ඉද්දි මොනවද කරේ කියලා. සෑහෙන විස්තරයක් මේ මාර තජ්ජනී සූත්‍රයේදී පුදුමාකාර විශාරදත්වකින් පෞරුෂත්වකින් මුගලන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. අපූර්වයේ සිද්ධිය. දැන් මේ දක්වා ඔබට මම කියපු කරුණෙන් එකක් හිතන්න. ඒ තමයි මුගලන් ස්වාමීන් වහන්සේගේ ආත්ම දෙකකට කලින් උන්වහන්සේ මාර්යා වෙලා ඉපදුනා කියලා කියන්නේ එහෙනම් මේ මාර්යා කියලා කියන්නේ ඉපදි මෙරි මෙරි යන සසරෙම පුද්ගලයෙක්ට පත් වෙන්න පුළුවන් චරිතයක්ද නැද්ද? මාර්යා කියලා කියන්නේ චරිතයක්. හැබැයි මේ චරිතය හරි අපූර්වයි. දැන් මිනිස්සු අතර ගත්තත් එක එක මිනිස්සු අතර චරිතය වෙනස්. ඒ කෙනාට තියෙන ශක්තිය, ඒ කෙනා උපදින තැනත් එක්ක එයාගේ බලය වෙනස්. අපි හිතමු අපේ ලංකාවේ කවුරු හරි කෙනෙක් සාමාන්‍ය දුප්පත් පවුලක ඉපදුනහම ඒ කෙනාගේ ඉපදිච්ච පවුලත් එක්ක එයාට කවදාක්වත් බකින්හෑම් මාලිගයේ රජකම ලැබෙන තත්ත්වයක් තියනවද? ලැබෙන්නේ නැහැ. ඒ එයාගේ ඉපදීමත් එක්ක මෙයාට ලැබිච්ච බලය. තවත් කෙනෙකුට පුළුවන් දුප්පත් වේවා පෝසත් වේවා යම් පවුලක ඉපදිලා යම්කිසි මනුෂ්‍ය ජීවිතයක් තුළ බලය වැඩි කරගන්න. දේශපාලන වශයෙන් හෝ වේවා, ආර්ථික වශයෙන් හෝ වේවා, පිරිස් වශයෙන් හෝ වේවා, එහෙම නැත්නම් තමන්ගේ රැකියාව පැත්තෙන් හෝ වේවා බලය වැඩි කරගන්න පුළුවන්. හැබැයි සමහර අයට උපතින්ම ලැබෙන බලයක් තියෙනවා. දැන් අපි හිතමු එංගලන්තේ රජමාලිගාවේ උපදින දරුවට ස්වභාවයෙන්ම බලයක් ලැබෙනවද නැද්ද ලෝකයේ තුල? එයා රජ කුලේ දරුවෙක් කියලා බලයක් ලැබිලා තියෙනවා. ඒක ඉපදිච්ච දා ඉඳලම ඒ ළමයාට තියෙනවා. එයා බලෙන් ලබා ගන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ ඒ උපදින තැනත් එක්ක බලය තීරණය වෙනවා. දිව්‍ය ලෝකයේ තුල ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන පහෙන් උසස් කිව්වා. ඒ කියන්නේ බලයෙන් අපිට වඩා දෙවියන් උසස්ද නැද්ද? උසස්. ඒතර මේ මාර්යා කියලා කියන ආත්මය තුල ඉපදුනහම එතනත් එක්තරා විදිහක බලයක් තියෙනවා. ඒ බලය අනසකක් හැටියට පතුරවන ඔයා මේ කාම ලෝක පුරාම. කාම ලෝකයට අධිපති කෙනෙක් ඉන්නවයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අංගුත්තර නිකායේ දේශනාවක තියෙනවා. ඒ කාම ලෝකයට අධිපති තමයි මේ මාර්යා කියලා කියන්නේ. ලෝකයට අග්‍ර බුදුරජාණන් වහන්සේ අධිපති මාර්යා. ඒ දෙක.
අග්‍ර වෙන්නේ උතුම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් අධිපතිත්වයේ බලය පතුරවගෙන ඉන්නේ කවුද? මාරයා. ඒතර එයාගේ අතේ හැම කාමයන්ට වසඟ වෙච්ච කෙනෙක්ම ඉන්නවා. ඒ නිසා එයාට තමන් කාට යටත්ද කියන එක තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැහැ. මේක නොපෙනෙන ලෝකික කතාන්දරයක්. ඒතර මේ කතාව අපි දැනගනිද්දී අපි ඉස්සෙල්ලම තමන් කවුද කියන එක තේරුම් අරගෙනත් ඉන්න ඕනේ. නැත්තම් තමන් මහා පඬිතෙක් කියලා හිතාගෙන මේ දේශනේ ශ්‍රවණය කළොත් එහෙම අනේ ඔබ වහන්සේ කිව්වට කොහෙද තියෙන්නේ කියන මතය තුළ ඉඳලා ඇහුවොත් මේ දේශනාවේ වටිනාකම ඒ කෙනාට ලැබෙන්නේ නැතුව යනවා. මා ඒ නිසා පුංචි සිද්ධියක් කියන්නම්. ඉබ්බා කියලා කියන්නේ වතුරෙත් සැරිසරන්න පුළුවන්, ගොඩ බිමත් සැරිසරන්න පුළුවන් සතෙක්ද නැද්ද? සතෙක්. එතකොට මාළුවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් වතුරේ පමණක් සැරිසරන සතෙක්. සාමාන්‍යයෙන්. එතකොට මාළුවා පිළිගන්න ඕනේ ඉබ්බට තියෙනවා මට වඩා ශක්තිය. ඉබ්බට පුළුවන් මට වඩා සීමාව ඉක්මවා ගොඩ බිමත් සැරිසරන්න කියන එක මාළුවා පිළිගත යුතුයි. එතකොට ඉබ්බා ගොඩ බිම තියෙන දෙයක් දැකලා ඇවිල්ලා මාළුවාට කියනකොට මාළුවා කියනවා නම් අනේ ඔය කොහෙද තියෙන්නේ ඔය පේන්න ලැබෙනවද කියලා ඉබ්බට තර්ක කරන්න එනවා නම් ඒ මාළුවා මෝඩෙක්ද නැද්ද? අපි හිතමු ගොඩ බිම ළමයි ටිකක් සෙල්ලම් කරනවා දැකලා ඉබ්බා එක ගිහිල්ලා මාළුවට කියනකොට මාළුවා කියනවා නම් මම නම් දැකලා නැහැ ළමයි සෙල්ලම් කරන එක. ඔහේ කියන්නේ කොහෙද කියලා ඉබ්බා එක්ක තර්ක කරන්න යනවා නම් ඒ මාළුවා මෝඩෙක්. ඒ මාළුවා ඉස්සෙල්ලා පිළිගන්න ඕනේ මගේ සීමාව ඉක්මවා යෑමේ ශක්තියක් ඉබ්බට තියෙනවා කියන එක. අන්න ඒ වගේ පින්වත්නි මිනිස් මනසක් අපිට ලැබිලා තියෙනවා. මේ මනස ඉක්මවා ගිය සීමාවකට බුදුරජාණන් වහන්සේත් ඒ රහතන් වහන්සේලාත් ගියා. අපිටත් ඕනේ නම් අපිටත් උනන්දුවක් ශක්තියක් තියෙනවා නම් අදටත් අපේ මනස මීට වඩා සීමාවකට ගෙනියන්නත් පුළුවන්. එතකොට මේ සීමාවකට ගෙනිච්ච අය ඒ සීමාවෙදි දකින දේ මේ කියා දෙනකොට අපිට බුද්ධිය යම් මට්ටමකට තියෙන කෙනා අනේ මේක අපිට මෙහෙම හරි දැනගන්න ලැබිච්ච එක කොච්චර දෙයක්ද කියලා සතුටු වෙනවා. ගොඩබිම දකින්න බැරි මාළුවා ඉබ්බගෙන් හරි දැනගෙන සතුටු වෙනවා වගේ. ඉතින් ආන් ඒ වගේ මෝඩ මාළු නොවන බුද්ධිමත් මාළුවෙක් වගේ අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධය උන්වහන්සේගේ අවබෝධය පිළි අරගෙන ශ්‍රද්ධාවෙන්මයි මේ කාරණා දරාගත යුත්තේ. මොකද මේ කියන කරුණ උන්වහන්සේ පමණක්ම අවබෝධ කරලා ශ්‍රාවකයාට කවදාකවත් දකින්න දැනගන්න බැරි දෙයක් නම් අපිට සැකයක් තියෙනවා ඒ කියන එක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් කියලා. නමුත් උන්වහන්සේ දැකලා පෙන්නපු එක එහි පස්සිකෝ එන්න බලන්න. එහි කියන්නේ එන්න පස්සික කියන්නේ බලන්න. ඒතර මේ කියපු හැම එකක්ම ශ්‍රාවකයාට අහලා ශ්‍රද්ධාවෙන් විතරක් ඉන්න නෙමෙයි තියෙන්නේ. එයාටත් ඔන්නම් පුළුවන් ඇවිල්ලා බලන්න. ඒතර ඒ මට්ටමට මනස ගෙනිච්චොත් එයාටත් දකින්න පුළුවන් නිසා තමයි මේකේ විවෘත ධර්මයක් කියලා කියන්නේ. අන්නේ නිසා උන්වහන්සේ මේ කියන එක ඇත්තක්ද බොරුවක්ද දන්නේ නැහැ ගගා සැක කර කර ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ ශ්‍රාවකයෙක් විසින් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයම දැකලා කියනවා මුගලන් ස්වාමීන් වහන්සේ විසින්. ඒතර පින්වත්නි ඔන්න නොපෙනෙන ලෝකයක් ගැන කියන නිසා මම මේ කරුණ පොඩ්ඩක් పూర్ව සිහිපත් කරෙව්වේ. මොකද අද ගොඩාක් අයට ඌවා කොහෙද තියෙන්නේ කියන තැන ඉන්න නිසා. සමහර අර උපතින් අන්ධයෝ ඉන්නවා. උපතින්ම තමන් අන්ධ බව දන්නේ නැහැ. ඉතින් මේ උපතින් අන්ධයට කවුරු හරි කෙනෙක් ඉර ගැන කියනකොට, හඳ ගැන කියනකොට, මල් ගැන කියනකොට අනේ යනවා යන්න ඔය කොහෙද තියෙන්නේ කියලා කියන අන්ධයොත් ඉන්නවා. ඒ කියන්නේ එයා දැකලා නැති හින්දා එයා කියනවා ඕවා කොහෙද තියෙන්නේ කියලා. හිතන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිත් උපතින් අන්ධය වගේ මේ ලෝකේ ඇහැට පේන ටික කනට ඇහෙන ටික විතරයි දන්නේ ඇහෙන්නේ දැනගන්නේ. එතකොට මෙතන නිකන් උපතින් අන්ධ වගේ ගතියක් තියෙනවා. ඒතර කවුරු හරි කෙනෙක් මේ සීමාවට එහා තියෙන දෙයක් තමන්ට දැක්කේ නැති පමණින්ම 100% ප්‍රතික්ෂේප කරනවා නම් ඒ කෙනත් අර උපතින්ම අන්ධෙක් අනේ ඉර කොහෙද තියෙන්නේ හඳ තියෙන්නේ කොහෙද මල් කියලා එකක් කොහෙද තියෙන්නේ කියනවා වගේ කතාවක් කියලා අපිට මුලින්ම සිහිපත් කරලා දෙන්න ඕනේ. පින්වත්නි මුගලන් ස්වාමීන් වහන්සේ මේ වෙලාවේදී මේ
මාරයාට කියනවා කකුසඳ කියලා බුදුරජාණන් වහන්සේ නමක් මීට කලින් පහළ වුණා. අපි ඉන්නේ මේ මහා භද්‍ර කල්පේ. භද්‍ර කියන එකේ තේරුම වාසනාවන්ත. මහා භද්‍ර කල්පේ කියලා කියන්නේ ගොඩාක් වාසනාවන්ත කල්පයක්. ඒතර බුදුරජාණන් වහන්සේ මේ කල්පයට මහා භද්‍ර කියලා කිව්වේ ඇයි? සමහර කල්ප තිබ්බ පින්වත්නි කල්ප එක දිගට 60ක්, සමහරලාට කල්ප එක දිගට 100 ගණන්, සමහරට කල්ප 30ක් ඔයගේ කාල බුදු කෙනෙක් ගැන දන්නෙත් නැති, බුදු කෙනෙක් පහළ වෙලත් නැති කාලවල. ඒතර ඒ කල්ප 30කට 60කට එක බුදු කෙනෙක්වත් නැහැ කියලා කියන්නේ අවාසනාවන්ත කාලවල. හැබැයි අපි මේ ඉපදිලා ඉන්න කල්පය මහා භද්‍ර කල්පය කියලා කියන්නේ මේ කල්පය තුල බුදවරු 5 නමක් පහළ වෙනවා. දැනට 4 නමක් පහළ වෙලා ඉවරයි. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන මේ බුදවරු 4 නමම දැන් පහළ වුණා. තවත් මෛත්‍රී කියලා බුදු කෙනෙක් පහළ වෙනවා. මේ ආයුෂ මෙහෙම ගිහිල්ලා 10ට බහැලා ආයෙත් 80000ට යනවා සාමාන්‍ය මිනිස් ආයුෂ. අන්නේ යෝගයේදී තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒතර මේක කල්පයක්. එතන මේ කල්පේ මුලින්ම පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ නම මොකද්ද? කකුසඳ. ආන්ගේ කාලේ තමයි මේ මුගලන් ස්වාමීන් වහන්සේ දුසී මාරයා වෙලා ඉඳලා තියෙන්නේ. ඒතර කකුසඳ බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉද්දිම උන්වහන්සේ පිරිනිවන් පාන්නත් කලින් දුසී මාරයා එතනින් චුත වෙනවා. මේ දුසී කියන මාරයා, ඒ කියන්නේ අපේ මුගලන් ස්වාමීන් වහන්සේ ආත්ම දෙකකට කලින් මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පින්වත්නි ගොඩාක් උන්වහන්සේට පීඩාවල් කරලා තියෙනවා. මුලින්ම කල්පනා කරලා තියෙනවා එයාගේ වසඟේ ඉන්න අය රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස ආදීන් සතුටු වෙමින් ආසාවෙන් ඉන්න අය ඒකෙන් ගැලවිලා යනවා නම් අන්න එතකොට තමයි මාරයාට ඒක දරාගෙන ඉන්න බැරි. එතකන් උදව් කරනවා. එතකන් කිසිම බාධාවක් කරන්නේ නැහැ. එතකොට මේ තමන්ගේ සීමාව ඉක්මවා භාවනාවෙන් මනස සකස් කරගන්නකොට මාරයාට ඒක දරා ගන්න බැරිකමට මාරයා උත්සාහ කරනවා කොහොම හරි යාව ගලවලා මේකට දාගන්න. අන්න එහෙම ගලවලා දාන්න මොකද කරේ? කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ළඟ මේ හිටිය ස්වාමීන් වහන්සේලා හොඳට සිහිය පවත්වනවා දැකලා මිනිස්සුන්ව ප්‍රයෝජනෙට ගත්තා ඒකෙන්. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගමේ සියලුම මිනිස්සුන්ට සාමාන්‍ය ධර්මයේ කෙරෙහි අවබෝධයක් නැතුව හිටිය සියලුම මිනිසුන්ව මාරයා ඒක මතික හිතන ක්‍රමයකට හැරෙව්වා. මෙන්න මේකයි මාරයාගේ අපිට නොතේරෙන අපි වටහා ගත යුතු මේ දේශනාවේදී තේරුම් ගත යුතු කාරණේ. ඒ ගමේ හිටිය හැම දෙනෙක්වම සාමාන්‍ය පෘථජන මිනිසුන්ව එකම මතයකට හැරෙව්වා. මොකද්ද එකම මතේ? ස්වාමින් වහන්සේලා කෙරෙහි අපහැදිලා ස්වාමීන් වහන්සේලාට දිගින් දිගට විවේචනය කරලා චෝදනා කරලා බනින මට්ටමට මනස හැදෙව ඔක්කොම මිනිසුන්ගේ. දැන් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත යනකොට මිනිස්සු බනිනවා. මේ දේශනාව එහෙමම තියෙනවා කෙලින්ම කාලකන්ණි කියලා බැනලා තියෙනවා. මොකද හේතුව මිනිස්සු කියනවලු මේ ශ්‍රමණයෝ මහාන වෙලා ගස් යටට වෙලා භාවනා කරනවා ගගා කාලේ කනවා. කාලකන්ණි ටික. මුඩු ශ්‍රමණයෝ ටික. අනුන්ගෙන් කකා බිබි බොරුවක් කරනවා කියන චෝදනා එක දිගට මිනිස්සු හැමෝම දැන් එල්ල කරනවා මේ ස්වාමීන් වහන්සේලාට. දැන් ස්වාමීන් වහන්සේලාට දානි ටිකක් දෙන්නවත් ඒ ගමේ හරියට කෙනෙක් නැහැ. හැමෝම බනිනවා. හිතා ගන්න බැරි වෙනසක්. ස්වාමීන් වහන්සේලා කිසිම වරදක් කරලා නෙමෙයි. ඒතර මේක කාගේ වැඩක්ද? මාරයාගේ වැඩක්. මොකද්ද මාරයා එකෙන් බලාපොරොත්තු වෙන්නේ? ස්වාමීන් වහන්සේලාත් ඒ මිනිස්සුත් අතර කුපිත කරවන්නේ. මොකද මිනිස්සු බයිනකොට ස්වාමීන් වහන්සේලාත් පෙරලා බැනලා දෙගොල්ල අතර ගහ මරාගෙන මේ විශාල ඝට්ටනයක් හදලා ස්වාමීන් වහන්සේලාගේ අර සිහිය පවත්වන එක නැති කිරීම තමයි ප්‍රධානම අරමුණ. දැන් මේ අරමුණ මෙයා ප්‍රයෝජනෙට ගන්න භාගයක් වැඩේ කරලා ඉවරයි. ඒ කියන්නේ ගිහියන්ගේ පැත්ත දැන් හදලා ඉවරයි. දැන් සිහිය පවත්වන අයගේ පැත්ත තමයි තීරණේ. ඒ තීරණේ මාරයාට කරගන්න බැරි වුණා කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ හින්දා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම කැඳෙව්වා. කැඳවලා කියනවා මේ මිනිස්සුන්ට මාරයා ආවේශ වෙලා මාරයා ඔබගේ සිහිය නැති කරන්න අවශ්‍ය තත්ත්වයට ওই මිනිසුන් හරවලා තියෙන්නේ. ඒ නිසා එක්කෙනෙක්වත් ඒ මිනිස්සු කෙරෙහි ද්වේෂ සිතක් ඇති කරගන්න එපා. මිනිස්සු එතනදී අහිංසකයි. ඒ මිනිස්සු කෙරෙහි
හැම තිස්සෙම මෛත්‍රී සිතුවිලි පවත්වන්න කිව්වා. කිසිම විදිහකින් ද්වේෂ සිතුවිල්ලක් ඇති කරගන්න එපා. ඇති කරගත්තොත් මායя ජයගත්තා කිව්වා. දැන් ස්වාමීන් වහන්සේලා හැමෝම මෛත්‍රී සිතින් ඉන්නවා. සමහර දාට බඩගින්නේ. ඒතර මේ මෛත්‍රී සිතින් ඉන්නකොට මායя බැලුවා දවස් කීපයක්. එයාගේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඇයි හැමෝම ස්වාමීන් වහන්සේලා සිහියෙම ඉන්නවා. ඊට පස්සේ මායя කල්පනා කළා මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා ක්‍රමය වෙනස් කළා. දැන් මොකද කරේ මිනිස්සු ඔක්කොම ස්වාමීන් වහන්සේලා යන්න තැන වඳිනවා ගරු කරනවා සත්කාර සම්මාන කරනවා. ස්වාමීනි වඩින්න කිය කතා කර බලෙන් දානි පූජා කරනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිරීලා. මේකත් කාගේ වැඩද? මාරයාගේ වැඩ. ඒ කියන්නේ අර පැත්තෙන් බැරි නම් මේ පැත්තෙන් අල්ලනවා කියලා තොණ්ඩුව මාරු කළා. දැන් ඒ තොණ්ඩුවට අහුන්නේ නැහැ. දැන් මේ තොණ්ඩුවට අල්ලන්න. දැන් ස්වාමීන් වහන්සේලා ඒකට ප්‍රිය කළොත් ස්වාමීන් වහන්සේලා ඇලුම් කළොත් උන්වහන්සේලා දිගින් දිගට ඒවා ලබන්න ඒ ඔස්සේම යනවද නැද්ද? ඒ ඔස්සේම යනවා. ඒක ලබන්න දිගට කටයුතු කරනකොට උන්වහන්සේලා බලාපොරොත්තු වෙච්ච අරමුණෙන් සම්පූර්ණයෙන්ම නැවතත් පිට යනවද නැද්ද? ආන් ඒකයි මෙතෙන්දි දැන් මායයට ඕන වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදීත් කියනවා ඔක්කොම එකතු කරලා කිව්වා මහණෙනි මේකත් මායගේ වැඩක් කිව්වා. මායя බලාපොරොත්තු වෙන දෙයක් කිව්වා. ඒ නිසා ඔබ මේ වෙලාවේදී ලෝකයේ කෙරෙහි නොඇලුන සිතකින් ආහාර ටික ගන්නකොටත් ඒකත් හොඳට නුවණින් විමසලා අවබෝධයෙන්ම ගන්න කිව්වා. සිවුර පරිහරණය කරනකොට හැම මොහොතකම මේවා කෙරෙහි නොඇලෙන සිතකින් වාසය කරන්න කිව්වා. අනිත්‍ය දකිමින් හැම තිස්සෙම සිහිය පවත්වන්න කිව්වා. ස්වාමීන් වහන්සේලා මේ විදිහට දැන් කටයුතු කරනවා. ඒ කටයුතු කරනකොට මායයට දැන් දරා ගන්න බෑ කේන්තිය. හැම පැත්තෙම මායя බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට කරගන්න බැරි නිසා ස්වාමීන් වහන්සේලාගේ සිත වෙනස් කරන්න බැරි නිසා මායයට තියෙන පුදුමාකාර පීඩාවක්. කවුද මේ මායයාගේ නම? දුසි. මේ වෙන කිසි කෙනෙක් නෙමෙයි අපේම මුගලන් ස්වාමීන් වහන්සේ ආත්ම දෙයකට කලින්. එතකොට මේ දරා ගන්න බැරිවීමත් එක්ක මායයා දැන් කේන්තියේ සීමාව පැන්නා. ඒ සීමාව පැනලා මොකද කරේ? දවසක් කකුසඳ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩනකොට විදුර කියලා උන්වහන්සේට හිටියා අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේ නම. අනිත් ස්වාමීන්වහන්සේගේ නම සංජීව. මේ විදුර සංජීව කියන දෙනමට නම ලැබිච්ච හැටිත් මේ දේශනාවේ තියෙනවා. විදුර කියලා කියන්නේ උන්වහන්සේ ධර්ම දේශනා කරන්න හරිය දක්ෂ කෙනෙක්. උන්වහන්සේගේ දේශනා අහගෙන ඉන්න ප්‍රියමනාපයි. ඒ නිසා උන්වහන්සේට විදුර කියලා තියෙනවා. සංජීව කියන ස්වාමීන් වහන්සේගේ නම තමයි සංජීව කියන එකේ තේරුම ආයි උපන්න කියන එක. ඇයි මේ සංජීව කියලා කියන්නේ? ස්වාමීන් වහන්සේ දවස් 7ක් එක දිගට නිරෝධ සමාපත්තියට සමවැදිලා ගහක් යට ඉන්නකොට මිනිස්සු බලලා තියෙනවා දවසක් දෙකක් තුනක් එක දිගටම ස්වාමීන් වහන්සේ එතනමයි හෙල්ලෙන්නේවත් නැහැ. ඊට පස්සේ මිනිසුන්ට තේරලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ මේ ගහ යටට වෙලා භාවනා කර ඉදී අපවත් වෙන්නේ නැති. කන්නේ බොන්නෙත් නැතුව ඉන්න බෑනේ කියලා දැන් මිනිස්සු හිතුවා. එකත් එකටම දැන් මේ අපවත් වෙලා අනේ පව් උන්වහන්සේ අපූර්ව අපවත් වීමකට විදිහට දැන් සමහරු කියන්නේ අනේ පත්තරේ බලබලෙද්දි මැරුණා බටර් පාන් කකායිදි මැරුණා බොහෝම පින්වන්ත මරණයක් හොඳ තැනකට යන්නේ නැති කියලා. ඒ වගේ දැන් මිනිස්සු හිතුවා මේ ස්වාමීන් වහන්සේත් හොඳ මරණයක්. එහෙම හිතලා මිනිස්සු මොකද කරේ? පිදුරු වලින් සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේව වැහුවා. වහලා ගිනි තිබ්බා. දැන් මේ භාවනාවේ ඉඳලා තියෙන නිරෝධ සමාපත්තිය. වෙනස තමයි පින්වත්නි නිරෝධ සමාපත්තියට සමවැදුණාට පස්සේ මේ මරුණා වගේ තමයි නිරුද්ධ වෙලා තියෙන සම්පූර්ණ වේදනා සහ සංඥා. වේදනා නිරුද්ධුණා කියලා කියන්නේ කිසිම වේදනාවක් නැහැ. ගැහුවක් දන්නේ. සංඥාවකුත් නැහැ කිසිම හඳුනා ගැනීමක් නැහැ. ඒක දවස් 7කින් තමයි ආයි නැගිටින්නේ. එතකම්ම ඒ ටික නැහැ. ආන් ඒ නිසා මරුණා වගේ තමයි දැන් තේරෙන්නේ. ඉතින් මිනිස්සු පිදුරු වලින් දැන් වහලා ගිනි තියලා යන්න ගියා. හැබැයි පුදුමේ කියන්නේ මිනිස්සු පහුවදා එනකොට ස්වාමීන් වහන්සේ ගිනි අරගෙන නැහැ. ඒ අර භාවනාව මානසිකාරයේ තියෙච්ච බලය නිසා උන්වහන්සේගේ ශරීරයට කිසිම පීඩාවක් වෙලා තිබුණේ නැහැ. ස්වාමීන් වහන්සේ දැන් පහුවදා 7 වෙනි දවසේ උන්වහන්සේ ඇස් ඇරලා බලනකොට භාවනාවේ නැගිටිද්දී ඇඟ පුරාම අලු. ඊට පස්සේ උන්වහන්සේ අලු ටික ගසලා දාලා නැගිටලා වැඩියා. මිනිස්සු එදා ඉඳලා මේ ස්වාමීන් වහන්සේට නම හැදුවා
උන්වහන්සේ නැවත වරක් උපන්නා කියලා සංජීව කියලා. ඒතර මේ සංජීව ස්වාමීන් වහන්සේ විදුර කියන ස්වාමීන් වහන්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේට සැරියුත් මුගලන් දෙනම වගේ හිටියේ. දැන් මේ විදුර ස්වාමීන් වහන්සේත් එක්ක කකුසඳ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මාරයා දැන් අවස්ථා කීපයක්ම බලලා තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න බැරි වෙච්ච හින්දා තීච්ච කේන්තියට මොකද කරේ? පුංචි ළමයෙකුට ආවේශ වුණා. ඒ පුංචි ළමයාට මාරයා වැහිලා ළමයා මොකද කරේ? ඇහිඳගත්ත ගලක් ගැහුවා විදුර ස්වාමීන් වහන්සේට. කෙලින්ම ගල ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ හිසේ වැදුනා. උන්වහන්සේගේ හිස ගොඩාක් දරුණු විදිහට තුවාල වුණා. පිටින් බලන් ඉන්න කෙනෙක් හිතන්නේ මේක කවුද කළේ? ළමයා කළේ. එහෙමයි පිටින් පේන්නේ. නමුත් ළමයාට කවුද මේ වැඩේ ආවේශ වෙලා කෙරෙව්වේ? මාරයා. ඒ කියන්නේ මාරයා ආවේශ වුණාට පස්සේ ළමයාට හිතක් එනවා කිසිම කරුණක් නැතුව හිතක් එනවා මම ගලකින් ගහන්න ඕනේ අර ශ්‍රමණයාට කියලා. ආන් මේ විදිහට තමයි දැන් මේ සිද්ධිය උනේ. ඒ වෙලාවේ පින්වත්නි කකුසඳ බුදුරජාණන් වහන්සේ ආපස්සට හැරෙනවා. උන්වහන්සේලා පිටිපස්සට හැරෙන්නේ එක්තරා ක්‍රමයකට. බුදුවරු මේක මට නිකන් මැවිලා පේනවා කොහොමද වෙන්නේ නැත්තේ කියලා. ඔබ දන්නවා ඇතෙක් ආපස්සට හැරෙන්නේ කොහොමද? ඇතෙකුට ඔළුව විතරක් කරවලා පිටිපස්ස බලන්න බෑ. ඇතෙක් ආපස්සට හැරෙන්නේ මුළු ඇඟෙන්ම. අන්න ඒ වගේ කියනවා බුදුවරු ආපස්සට හැරෙන්නේ ඔළුව විතරක් හැරෙන්නේ බුදුරජාණන්සේගේ මුළු ශරීරයම හැරෙනවා. ඒක ගාම්භීර ක්‍රමයක්. උන්වහන්සේ ඒකට කියන්නේ නාගාව ලෝකණය කියලා. ඒ ක්‍රමයට උන්වහන්සේ ආපස්සට හැරිලා මාරයා දැන් අර පොඩි ළමයාටනේ වැහිලා ඉන්නේ. ළමයා දිහා බලලා කිව්වා පාපී මාරය නුඹ සීමාව ඉක්මවා ගියා කිව්වා. ආයුෂ ටිකයි තිබ්බේ වෙලාවේ. ඒ මාරයා මැරුණා, චුත වුණා. චුත වෙලා ගිහිල්ලා නිරේ ඉපදුනා. ඒ සිද්ධිය දැන් අපි ඉදිරියේදී කතා කරන නිරේ ඉපදුනේ කොහොමද මොකද උනේ කියලා බලන්න. ඔබ නිකන් හිතලා පින්වත්නි එදා කකුසඳ බුදුරජාණන් වහන්සේ හිටියේ හින්දා ස්වාමීන් වහන්සේලාට කියන්න පුළුවන්කම තිබ්බා. මිනිස්සු හැමෝම බනිනකොට මේ මිනිස්සුන්ව වෙනස් කරලා තියෙන මනස කුපිත කරවලා තියෙන මායя කියලා. මිනිස්සු මේ සත්කාර සම්මාන පිරීලා පූජා කරනකොට බුදුරජාණන් වහන්සේට පෙන්වලා දෙන්න ශක්තිය තිබ්බා මේක මායя විසින් කරන වැඩක් කියලා. අද අපිට කවුද ඒක කියලා දෙන්නේ? අද අපිට මිනිස්සෙක් ඇවිල්ලා කරුණු රහිතව බැනගෙන යනවනම් සමහර විට මේ මිනිස්සයා අපි සිහිය පවත්වන ලාවක අපේ සිහිය වෙනස් කරන්න මායя විසින් කරන වැඩක් විය හැකි. හැබැයි අපිට ඒක පෙන්වලා දෙන්න අද බුදුරජාණන් වහන්සේ නැහැ. එදා බුදුරජාණන් වහන්සේ හිටියේ හින්දා ඒ ශ්‍රාවකයෝ බේරුණා. මේ මායя පින්වත්නි කකා බිබී ගෙවල් දොරවල් හදාගෙන සාමාන්‍ය ජීවිත ගත කරගෙන යන අයට හොයන්නවත් බෑ. ඇඟිල් නිකන් හෙවණැල්ලක්වත් දන්නේ නැහැ මායя ගැන. හැබැයි පුළුවන් නම් ඔබ ධර්මය අවබෝධ කරගන්න ඕනේ මේ ජීවිතේ නිවන් දකින්න ඕනේ කියන ඉලක්කයකින් මේකට වීරිය වඩන්න ගත්තොත් අන්න එදාටයි තේරෙන්නේ මායя කියන්නේ කවුද කියලා. එදාට තමයි මායя කෙලින්ම මේකට බාධා කරන්න පටන් ගන්නෙ. මේක අපිට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කල්ප ගානක් පෙරම් පුරාගෙන බෝසත් ඇවිල්ලා සම්බුද්ධත්වයට පත් වෙන්න හදද්දී අප්‍රමාණ පීඩා කරදර කරපු කෙනෙක් කියලා ඔබ අහලා ඇති. ඒතර මේ මායя මුලින්ම බෝසත් කාලේදී උන්වහන්සේට සමහරලාට ඇවිල්ලා මනසට දානවා වෙන නිකන් ඔය ඇවිදගෙන යන ගොපල්ලන්ගේ වගේ වෙස්ෙන් ඇවිල්ලා කියනවා මේ ශ්‍රමණේ ඔබ හරිය ලස්සන කෙනෙක්. ඔබට හොඳට පංචකාමයේ විඳගෙන ඉන්න පුළුවන්. ගිහි ගෙදර ගිහිල්ලා සැප විඳින්නකෝ. විඳලා ටිකක් වයසට ගියාට පස්සේ වෙලා ඔය කැලේට වෙලා භාවනා කරගත්තා නම් නරකද කියලා අදහස් දානවා. පුළුවන් තරම් අර ගිහි ගෙදෙට්ට වැටෙන්න. ආයතනින් වට්ටන්න. මොකද තේරෙනවා මෙයා ඒකාන්තයෙන්ම මගේ වසඟෙන් පිටට පයින් චරිතයක් කියලා. අන්නේ චරිතවලට දරුණු විදියට පහර දෙන කෙනෙක් මායя කියලා කියන්නේ. ඒතර බුද්ධත්වයට පත් වෙනකම්ම පීඩා කළා. අන්තිමට බැරිම තැන මාර සේනාව වෙව්වා. ඒත් පීඩාවෙන් ගලව ගන්න බැරි වුණා මාරයට. එහෙමත් බැරි තැන අවසානයේදී ඔය ආසනේ මගේ නැගිටලා ඵලයන් කියලා කිව්ව වජිරාසනේ ඉන්නකොට. එතනදී තමයි ඔබ දන්නවා අර භූමි ස්පර්ශ මුද්‍රාවෙන් බුද්ධ ප්‍රතිමා දැකලා ඇති. දකුණු හස්තය බුදුරජාණන් වහන්සේ මෙහෙම පොළව ස්පර්ශ කරගෙන ඉන්න ආකාරයෙන් ඔබට ওই බුද්ධ ගයාවේ මේ බෝධින් වහන්සේ අභියස තියෙන
බුද්ධ මන්දිරය ඇතුලේ දකින්න ලැබෙන්නේ ඒ බුද්ධ ප්‍රතිමාවක්මයි ඒ මුද්‍රාවෙන්. එතනදී බුදුරජාණන් වහන්සේගේ සාක්ෂියට හිටියේ මේ ආසනයේ උන්වහන්සේගේ කියලා කියන්න මහීකාන්තාව විතරයි. එදා මහීකාන්තාව කම්පා වෙලා මේ වජිරාසනේ බුදු වෙන කෙනෙකුට ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ නමකටමයි අයිති කියලා මාරයාට විරුද්ධව හිටියේ මහීකාන්තාව විතරයි අවස්ථාවේදී. සම්බුද්ධත්වයට අමාරුවෙන් මාරයාගේ සියලු පීඩා විඳගෙන උන්වහන්සේ පැමිණියා. ඒ පැමිණියාට පස්සේ පින්වත්නි මාරයා නැවතත් එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා දැන් ඉතින් ඔයා බුදු වුණා. ඔයා ඔයාගේ පාඩුවේ පැත්තකටලා ඉන්න මිනිස්සුන්ට කී කියා යන්න එපා කිව්වා. ඔහොම ඉඳලා කාලා බීලා තමන්ගේ පාඩුවේ මැරිලා යන්න කිව්වා. දැන් ඒ මාරයාගේ වචනේ බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් විදිහට කරනවා. මාරේ උඹට අයිතිකාරයක් නෙමේ ඒක මොකද කරන්න කියන තීරණය මගේ අතේ තියෙන්නේ. උන්වහන්සේ අපිට මේ ධර්මයේ කියා දුන්නේ ලොකු මාරයත් එක්ක සටනක් කරමින් මාර සටනක් පීඩාවකින් උන්වහන්සේ කටයුතු කරේ. ඇයි උන්වහන්සේ පීඩාවකින් ඒ කටයුතු කරා කියන්නේ? උන්වහන්සේ පින්වත්නි පළවෙනි දේශනේ පවත්වලා එයින් පස්සේ ඔබ දන්නවා මේ මුල්ම සංඝ පිරිස චාරිකාව වැඩම කෙරෙවන්නේ චරත බික්කවේ චාරිකම් බහුජන හිතයි බහුජන සුඛයි කියලා. ඔය අවස්ථාවේදීත් ඒක කියලා ඉවර වෙනකොට මාරයා එතනදිත් ඇවිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඇවිල්ලා කියලා තියෙනවා ශ්‍රමණය ඔබ ඔය රැවටිලා ඉන්නේ කිව්වා. ඔය ඇලිලා කිව්වා මිනිසුන්ට බණ කියන්න හදන්නේ. ඒ නිසා තමන්ගේ විමුක්තිය හදාගත්තා නම් විමුක්තිය හදාගත්ත නියම ශ්‍රමණයෝ කරන්නේ පැත්තකටලා පාඩුවේ විවේකයෙන් ඉන්න එකයි කිව්වා. නුඹ ඇලිලා ලෝකෙත් එක්ක ගැටි කටයුතු කරන්නයි කියන ඔය හදන්නේ අනිත් අයවත් ඒකටයි කියනවා දාන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ එතනදිත් නොසැලී හිටියා පින්වත්නි. උන්වහන්සේ සමහර අවස්ථාවල දැන් ඔය සංයුත නිකායේ එකේ තියෙන මාර සංයුක්තය කියලා ඒකේ තියෙනවා දේශනා ගොඩාක් මාරයා ගැන. අපිට මේ පැයක කතා කරන්න බැරි තරම් අප්‍රමාණ කරුණු තියෙනවා මේ දේශනා අතරේ මාරයා ගැන. මාරයා සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විවේකයෙන් ඉන්නකොට උන්වහන්සේ සාමාන්‍ය පින්වත්නි රෑ 12ට සැතපෙනවා පාන්දර 2ට අවදි වෙනවා. එතකොට පාන්දර 2ට අවදි වෙලා අරුණ නැගෙනකන් රාත්‍රියේ පුරා ඒ පාන්දර ජාමේ අලුයම සක්මන් කරනවා. මෙහෙම සක්මන් කරන අවස්ථාවල සමහරලාට මාරයා ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේව බය කරන්න විශාල නාග වේශමවාගෙන සමහර අවස්ථාවල මහා හස්ති රාජ්‍යයේ වේශමවාගෙන කඩාගෙන බිඳගෙන ඈත ඉඳලා කෑක් ගහගෙන එනවා. මේ මොකටද? උන්වහන්සේව බය කරලා තැති ගන්නවලා උන්වහන්සේව වෙහෙසටපත් කරවන්න. ඇයි මේ වෙහෙසටපත් කරවන්නේ? අපි වෙනුවෙන් උන්වහන්සේ කැප වෙච්ච නිසා ඒක වළක්වන්න. ඒතර ඒ විදිහේ වෙහෙසටපත් කරන එක උන්වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවලදීත් මේ මායя ප්‍රයෝජනෙට ගත්තා. දැන් ඇතැම් තැන්වල තියෙනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරගෙන යනකොට ඒකට බාධා කරනවා ඇවිල්ලා. දැන් එහෙම අවස්ථා කිහිපයක් තියෙන එක තැනක් තියෙනවා උන්වහන්සේ එදා ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 ගැන ධර්ම දේශනා කරනවා. ආයතන ගැන ධර්ම දේශනා කරනකොට මේ ශ්‍රාවකය හොඳට ඒකට කන් යොමාගෙන ඒ දේශනාව අවබෝධ කරන්න පුළුවන් මට්ටමටම මනස දැන් තැම්පත් කරගෙන අහගෙන ඉන්නවා. මේක දැක්ක මාරයා. මාරයාට තේරුණා මේ අහගෙන ඉන්න ශ්‍රාවකයෝ ටික මේ දේශනාව අවබෝධ කළොත් එහෙම ඒගොල්ලොත් මගෙන් ගැලවිලා යනවා. දැන් මේ යාගේ අධිපතිත්වයෙන් පිරිස අඩු වෙන එකට මේ ප්‍රශ්නේ තියෙන්නේ. එයාගේ මේ පරිවාර ජනතාව අඩු වෙනවා. අන්න ඒක වළක්වන්න බුදුරජාණන් වහන්සේත් එක්ක මේ සටන් කරන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කර කර ඉන්න තැනට මාරයා මොකද කරන්නේ? ගොපල්ලෙක්ගේ වෙස්යක් මවාගෙන එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනාව ඔහොම කර කර ඉද්දී කඩාගෙන බිඳගෙන හති දාගෙන මිනිස්සෙක් ගොපල්ලෙක් ඇවිල්ලා එකපාරට අහනවා මේ ශ්‍රමණේ මගේ හරක දැක්කද කියලා අහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ හැර මෙතන ඉන්න හැම දිනාටම පේන්නේ මේ කවුද? සාමාන්‍ය ගොපල්ලෙක් එයාගේ හරක නැති වෙලා හොයා යනවා. ඒ අයත් කල්පනා කරයි අනේ පව් මේ ගොපල්ලා එයාගේ හරක කොහෙට ගිහින්ද දන්නේ නැහැ කියලා හිතලා හිතුවොත් එහෙම ස්වාමීන් වහන්සේලා
සම්පූර්ණයෙන් උන්වහන්සේලාගේ අර මනස වෙනස් වුණාද නැද්ද? අන්න ඒකයි දැන් මෙතෙන්දී ඕනේ. බුදුරජාණන් වහන්සේ ක්ෂණිකවම හඳුනාගෙන මාරයට කියනවා මාරය උඹට කොයින්ද හරක් කිව්වා. එහෙම්මම නිශ්ශබ්දව ගියා යන්නේ. දැන් මේ ගොපල්ලෙක් යනවා පේන්නේ. ස්වාමීන් වහන්සේලාට හිතෙන්නේ ගොපල්ලා ආයි ගියා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ හින්දා හඳුනාගත්තා මේ මාරයා වේශයක්ම වාගෙන එනවා. අන්න එතකොට අපිට එකක් පේනවා මාරයාට එක විදිහකින් පුළුවන් ඉන්න කෙනෙක්ටම ආවේශ වෙන්න. තව විදිහකින් පුළුවන් එයාටම රූපයක් මවා ගන්න. දැන් එහෙම රූපයක් මවාගත්තු අවස්ථාවක් තමයි මේ ගොපල්ලගේ ආපු මොහොත. එවැනිම තවත් තැනක් තියෙනවා. පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කර ඉන්න වෙලාවක ස්වාමීන් වහන්සේලා හොඳට එකඟ සිතින් දැන් දේශනාව අහගෙන ඉන්නවා. සමහර විට උන්වහන්සේලා අරහත්ත්වයටපත් වෙන්න ඔන්න මෙන්නයි මනස. මාරයා මොකද කළේ? දැන් කොහොම හරි ස්වාමීන් වහන්සේලා මනස කඩන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාට ඒ කාලේ අද වගේ නෙමෙයි පාත්තර සිවුරු දුර්ලභයි. ඉතින් පාත්තර ටික මුණින් අතට නවලා තිබුණ අවුවේ චුට්ටක් වේලෙන්න ඒ අතරේ තමයි දැන් මේ ධර්මයේ ශ්‍රවණය කළේ. ස්වාමින් වහන්සේලාට දකින්න සැලසෙන තැනකට මාරයා එනවා හරකෙකුගේ වේශයක්ම වාගෙන, ගොනෙක්ගේ මේසයක්ම වාගෙන ඇවිල්ලා අර පාත්තර ටික දැන් බිඳගෙන යනවා. ඒකට දැන් ස්වාමීන් වහන්සේලා මනස සම්පූර්ණ වෙනස් වෙන්නේ නැද්ද? හෙට කොහොමද පිණ්ඩපාත යන්නේ ආදී ගොඩාක් දේ හිතෙනවා දැන්. බුදුරජාණන් වහන්සේ වෙලේ මතක් කළා ඔබ හිත වෙනස් කරගන්න එපා මේ මායя කිව්වා එයා ප්‍රයෝජන ගන්න යන්නේ කිව්වා. ඒතර මේ වගේ සමහර තැන්වලදී ස්වාමීන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා කැලේට ගිහිලා භාවනා කරන තැන්වලදීත් ඇවිල්ලා මේ මායя උත්සාහ කරලා තියෙනවා එතෙන්දී කොහොම හරි සිවුරු අරවල යවන්න හෝ බාධා කරන්න පීඩා කරන්න. සමහර ස්වාමීන් වහන්සේලාටත් සමහර භික්ෂුණීන්ටත් විශේෂයෙන්ම සවැත් නුවර තිබුණ අන්දවණේ කියලා කැලයක් ඒ කැලේට භික්ෂුණීන් වහන්සේලා භාවනා කරන්න යනවා. ඒ භික්ෂුණීන්ට නිතර ගිහිල්ලා එක එක විදිහට යෝජනා කරනවා. සමහරලාට සිවුරු ඇරලා යන්න යෝජනා කරනවා. ලස්සන කොල්ලෙක්ගේ වේශයක් මවාගෙන ඇවිල්ලා එන්න කියලා ආරාධනා කරනවා. එක අවස්ථාවක මට මතකයි තියෙනවා මේ උත්පලවන්න රහත් මෙහෙණිය කියලා කියන්නේ භික්ෂුණීන් අතර 이르දි ප්‍රාතිහාර්ය බලෙන් අග්‍රම කෙනා. උත්පලවන්න භික්ෂුණිය රහත්ව කැලේට වෙලා විවේකයෙන් භාවනා කර ඉන්නකොට මාරයා එනවා. ආවේ තරුණ සල්ලාලේකෝගේ වේශකින්. ඇවිල්ලා කියනවා නංගි වා මොකද්ද මේ කරන්නේ සිවුරක් දාගෙන කැලේට වෙලා? ඔයාට දෙවනි වෙන රූපයක් වෙන කිසිම කෑණියෙකුට මම දැකලා නැහැ. ඒ නිසා නංගි ඔයා යන්කෝ මාත් එක්ක. දැන් මේ මාරයා සල්ලාල භාෂාවෙම කිව්වා. ඊට පස්සේ උප්පලවන්නා තෙරණිය කිව්වා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් මාව කාමයන්ට වටන්න මේ ලෝකේ කිසි කෙනෙකුට බෑ කිව්වා. එතකොට අර සල්ලාල වේසෙන් ආපු මාරයා කියනවා මම මේක කියන්න කලින් අම්මලට පොඩි කරුණක් සිහිපත් කරන්නම්. හැඳිමිටේ මොලේ වගේ ගෑනුන්ගේ මොලේ කියලා. ඔය සාමාන්‍ය සමාජික කතාවක් තියනවද නැද්ද? කාන්තාවගේ මොලේ හැඳිමිටේ සයිස් කියලා. කවුද ඕක කිව්වේ? ඔය හැඳිමිටේ සයිස් කියන කතාව කොහොමද ඕගලන්ට ආදේශ වුනේ? මේක ආවේ ඔන්න ඔය අන්දවනේ සිද්ධියෙන්. මේක තියෙන්නේ සංයුත නිකායේ එකේ. ඒ කියන්නේ මේ සිද්ධියේදී පින්වත්නි ඉස්සර ස්වාමීන් වහන්සේලා බණ මඩුවලදී දේශනාවලදී ඕක කිව්වම පිරිමි යෝග අහගෙන ගිහිල්ලා කාන්තාවන්ට විහිළු කරන්න නැති අන්න හාමුදුරුවෝත් කිව්වා හැඳිමිටේ මොලේ කියලා. ඔහොම තමයි ඔක සමාජයට එන්නේ නැත්තේ. ඒතර මේක කොතනින්ද ආවේ? අර උත්පලවන්නා තෙරණිය කිව්වනේ මාව කිසි කෙනෙකුට කාමයට වටන්න බෑ කියලා. අන්න එතකොට මාරයා කියනවා මේ සල්ලාල වේසින් ආපු මාරයා ඕකනේ කියන්නේ ගෑනුන්ගේ මොලේ හැඳිමිටේ දිගයි කියලා මාරයා තමයි ඕක මුලින්ම කියන්නේ. කාටද කිව්වේ? උත්පලවන්නා භික්ෂුණියට. ඒතර මාරයා මේක කිව්වම ඒ භික්ෂුණිය කියනවා හැඳිමිටේ මොලේ දිග පෙන්නත හැකි කිව්වා මට නුඹව මගේ ඇහි බැමියාසේ හංගන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා කිව්වා. මගේ මනස මං එච්චර දියුණු කරලා තියෙනවා කිව්වා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කියලා. කෙලින්ම තර්ජනය කරානේ. ආන් මේ විදිහට මේ කාන්තාවකට එච්චර විශාරදත්වයක් ආවෙත් බලන්න මාරයාට කෙලින්ම කියන්න තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. ඒතර මේ හැඳිමිටේ මොලේ දිගයි කියන එක කාගේ කතාවක්ද? මාරයාගේ කතාවක්. හරි? ඉතින් මේ සිද්ධිය ඔයගේ හැම යනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේටත් ඔයගේ පීඩා කරා සමහර අවස්ථාවල උන්වහන්සේත් භාවනා කර ඉන්නකොට
කොටින්ම මේ මායයට කොච්චර බලයක්ද කියලා තියනවද කියලා තේරෙනවා. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක්ටත් වැහෙන්න පුළුවන්කම මායයට තියෙනවා. හැබැයි සෝවාන් වෙච්ච කෙනා දුරු කරපු සංයෝජන නැවත ඇති කරවන්න නෙමෙයි. වෙනත් දේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක්. උන්වහන්සේගේ තේරගාතාවල තියෙනවා උන්වහන්සේ අවුරුදු 25ක් තිස්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. ඒ කාලය තුල කිසිම රාගසිතක් කිසිම ද්වේෂසිතක් ඇති වෙලා නැහැ කියලා. හැබැයි උන්වහන්සේ රාග දේශ ප්‍රහාණය කරලා නැහැ. එහෙම තිබිලත් එච්චර සිහිය පවත්වපු ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ මනස 16 තැනකදී වෙනස් කරන්න මායයට පුළුවන් වුණා. මොන අවස්ථාවේදීද? බුදුරජාණන් වහන්සේ උපරිම ආයුෂ ඒ කාලේ 120ක් තිබ්බා. උන්වහන්සේට පුළුවන්කම තිබ්බා 120 වැඩ ඉන්න. හැබැයි අග්‍ර උපස්ථායකයාගේ ආරාධනාවක් එන්න ඕනේ. ඒකට කියනවා කල්පයක් වැඩ ඉන්නවා කියලා. එතනදී කල්පයක් කියන්නේ උපරිම ආයුෂ කාලය. හැබැයි ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ යෝජනාව කළා නම් අනේ ස්වාමීනි උපරිම ආයුෂ ටික වැඩ ඉන්න කියලා මේ හිටිය වගේම කාලයක් තවත් උන්වහන්සේට ජීවත් වෙන්න ආයුෂ තියෙනවා. ඒ කියන්නේ 45ක් බුද්ධ කෘත්‍ය කළා. තවත් උන්වහන්සේට අවුරුදු 40ක් ආයුෂ ලැබෙනවා. එහෙම වුණා නම් මාර්යා දන්නවා එකට එකක් තවත් මට මහා හානිය සිද්ධ වෙනවා. 16 තැනකදී බුදුරජාණන් වහන්සේ අවස්ථාව දෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට මේ කතාව කරන්න. ඒක කරන්න සැලැස්සුවේ නැහැ. ඒ කියන්නේ සෝතාපන්න කෙනෙකුගේ වචනයක් පිට වෙන්න බැරි විදිහට මනස පාලනයක් කරවන්න තරම් මායයට එන්න පුළුවන් මේ මනසට. ඒතර මේ මායя මේ විදිහට මනසට එනකොට මායяගේ මේ මනස කොහොමද අපි වෙනස් කරන්නේ? ඒක අපි වටහා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන උපමාවක් පෙන්වුවා. කැට කිරිල්ලිය ගිජු ලිහිණියෙකුට අහු වෙනවා. ඊට පස්සේ මේ කැට කිරිල්ලි ගිජු ලිහිණිවත් අරගෙන යනකොට කැට කිරිල්ලි අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගිජු ලිහිණිය අහනවා මොකෝ උඹ අඬන්නේ? කියනවා අනේ මගේ තාත්තා මට ආරක්ෂිත තැනක් දීලා තියෙනවා. එතන ඉන්න බැරි වෙච්ච නිසායි මම මේ නුඹට අහුනේ කිව්වා. කොහෙද කියලා ඇහුවා. කුඹුරේ පස් පිඩැල්ලක් යට පෙන්නලා කියනවා ආන්න අතන පස් පිඩැල්ල ළඟ කියලා. එතන හිටියානම් මම නුඹට අහුවෙන්නේ නැහැ කිව්වා. ගිජු ලිහිණිය hina වෙලා කිව්වා එහෙනම් උඹ පුළුවන් නම් පෙන්නනවා මම අතහරින්නම් කිව්වා. එතකොට මේ කැටකිරිල්ලිව අතහැරියම කැටකිරිල්ලි කෙලීම ගිහිල්ලා පස් පිඩැල්ල උඩට වෙලා ඉඳලා ගිජු ලිහිණියට කිව්වා දැන් එන්න කිව්වා. දැන් ගිජු ලිහිණි වේගෙන් එනකොට කැටකිරිල්ලි රිංගගත්ත පස් පිඩැල්ල යටට. ගිජු ලිහිණිය අර පස් පිඩැල්ලේ වැදිලා පීඩාවටපත් වුණා. කැටකිරිල්ලිව අල්ලගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මාරයා ගිජු ලිහිණිය වගේ නම් කැටකිරිල්ලිය මගේ ශ්‍රාවකයෝ කිව්වා. සම්බුද්ධත්වයට පත්වෙච්ච මා විසින් මේ පස් පිඩැල්ල වගේ ආරක්ෂක තැනක් හදලා දීලා තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානෙ. මේ සතර සතිපට්ඨානේ සිහිය පිහිටවගෙන ඉන්නවා නම් මාරයාට දකින්නත් බෑ කිව්වා. ඒ සමාධිමත් සිතක් පවත්වන ශ්‍රාවකයා දේශනා තුළ තියෙනවා මාරයාගේ ඇහැට වැලි ගැහුවා වගේ කියලා. ඒ කියන්නේ ඇහැට වැලි ගැහුවා කියන්නේ පේන්නේ නැහැ කියන එකනේ. ඒතර අපිට පුළුවන් මේ මාරයාගේ ඇහැට වැලි ගහන්න. ඒ தත්ත්වයටපත් කරන්න පුළුවන් ධර්මයක් අපිට තියෙනවා පින්වත්නි. දැන් ඔබ අහලා තියෙන ඔය ළමයින්ට කියා දෙන කොහොල්ල බබාගේ කතන්දරේ. කොහොල්ල බබාගේ කතන්දරේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම වදාළ දේශනයක්. මේකෙදි මොකද්ද කිව්වේ? ඒ කාලේ වඳුරු වැද්දෝ වඳුරු හැම සහ වඳුරු මස් ගන්න වඳුරන්ව අල්ලන්න උපක්‍රමයට කොහොල්ල වලින් බබෙක් හදනවා. බබෙක් හදලා ගස්වල තියලා තියෙනවා. වඳුරු පැටව හුරතලේට යනින් ගමන් අර කොහොල්ල බබා දැක්කම ආසහිතිලා කොහොල්ල බබාට නිකන් පහරක් ගහනවා. මොකද කියලා ගහනවා. ගැහුවට පස්සේ වඳුරාගේ අත කොහොල්ල බබාගේ දැන් ඇලෙනවා. ඇලුනට පස්සේ වඳුරු පැටියා බය වෙලා ඊළඟ අත තියලා තද කරලා අර ඇලිච්ච අත අදිනවා ගලව ගන්න. දැන් එතකොට වෙන්නේ මොකද්ද? අත් දෙකම ඇලෙනවා. ඊට පස්සේ දැන් කකුල් දෙක තියෙනවා. කකුල් දෙකෙන් එක කකුලක් අරගෙන වේගෙන් පහරක් ගහනවා කොහොල්ල බබාට. ගහලා අර අත් දෙක අදින්න බලනවා. දැන් අත් දෙකයි එක කකුලක ඇලුනා. තව ඉතුරු වෙලා තියෙන එකම එක කකුලයි. ඒ කකුල තියලා තද කරලා අර ඇලිච්ච කකුලයි අත් දෙකයි ගලවන්න බලනවා වඳුරා. එතකොට දැන් මොකද වෙන්නේ? අත් දෙකයි කකුල් දෙකයි හතරම ඇලුනා. දැන් තියෙන්නේ හොල්ලන්න එකයි. ඔළුව. වඳුරු පැටියා හුරතලේට දැන් දන්නේ නැහැ කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. දැන් බයේ ගැහෙනවා. ඔළුව තියලා තද කරලා අත් දෙකයි කකුල් දෙකයි අදිනවා. අදිනකොට මොකද වෙන්නේ? දැන් ඔළුවත් ඇලෙනවා.
පස් තැනින් මැලිලා සම්පූර්ණයෙන්ම වඳුරු වැද්දට කැමති දෙයක් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙලාද නැද්ද? පත් වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ශ්‍රාවකයා මේ පංචකාමයට හසු වෙලා යනවා නම් දිගින් දිගට එයා කෙලින්ම අර මාරයා නැමැති වඳුරු වැද්දට කැමති දෙයක් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා කිව්වා. විශේෂයෙන්ම භික්ෂුන් හැටියට පැවිද්දෝ හැටියට අපි ඇහින් සතුට වෙන දෙයට හිත වට්ටගත්තොත්, කනින් සතුට වෙන දෙයට හිත වට්ටගත්තොත්, නාසයෙන් දිවෙන් කයෙන් සතුට වෙන දෙයට හිත නම්ම ගත්තොත් එහෙම අපිත් අර වඳුරු පැටියා කොහොල්ල බබාට ඇලුනා වගේ තමයි මාරයාට අහු වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ මේ මග අතහැරගත්තොත් කාගේ වසඟෙ දෙන්නේ? මාරයාගේ වසඟෙ. ඒතර ඔබ තේරුම් ගන්න පින්වත්නි, දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන මුගලන් ස්වාමීන් වහන්සේ තමයි මේ සිද්ධිය කියන්නේ. උන්වහන්සේ මේ විදිහට මාරයෙක් වෙලා මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ මෙච්චර පීඩාවල් කරලා උන්වහන්සේ අන්තිමට නිරේ ඉපදුනා කියලා. ඒ නිරේ පින්වත්නි චපස්සායතනික කියලා සහ ඊළඟට සංකුසමාහිත පච්චත්ත වේදනීය කියලා නම් තුනකින් තිබිලා තියෙනවා. මේ මාරයා ඉපදිච්ච නිරේ. චපස්සායතනික කියලා කියන්නේ ඒ නිරේ දැන් සාමාන්‍යයෙන් ඔබ නිරේ අහලා තියෙන කයට ලැබෙන දුක්නේ. පිච්චෙනවා, කටු ගහනවා නම්මන. චපස්සායතනික කියලා කියන්නේ ඇහෙන් දකින රූපෙටත් දුක් විඳිනවා. කනට ඇහෙන ශබ්දෙටත් දුක් විඳිනවා. නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස ආදී හැම දෙයින්ම දුක් විඳිනවා. මනසට හිතෙන ඒවටත් දුක් විඳිනවා. අපිට වගේ සැප නැහැ. ජීවිත කාලෙම දුක විතරමයි. අන්න ඒ වගේ අධික දුකක් මේ දුසී මාරයා එතනදී විඳලා තියෙනවා. ඊට පස්සේ තමන් විසින්ම උල් අරගෙන තමන්ගේ ඇඟේ ඇන ගන්නවා පීඩාවට. ඒ වගේ මහා දුක් විඳලා තියෙනවා. උල් ඇනෙනකොට ඒ උල් ඔක්කොම එකට වදිනවලු අවුරුදු 1000කට සැරයක්. ඒකෙන් දැනගන්නවයි කියනවා දැන් අවුරුදු 1000ක් ගියා කියලා. එහෙම ගැනලා මෙයා කියනවා අවුරුදු දහස් ගාණක් මේ කියන්නේ සීමා කරන්න බැරි තරම් අවුරුදු ගණනාවක් මම ඒ නිරේට වෙලා දුක් විඳා කියලා. ඒ කියන්නේ එදා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලෙන් පස්සේ ගෞතම බුද්ධ ශාසනය වෙනකම්ම තනිකරම ඉඳලා තියෙන්නේ කොයිද? නිරේ. කොණාගමන කාශ්‍යප කියන බුද්ධාන්තර දෙකක්ම සම්පූර්ණයෙන්ම ගෙවලා තියෙනවා මෙයා නිරේට වෙලා. ඉතින් එවැනි කතාවකින් ඔබට තේරුම් යයි මුගලන් ස්වාමීන් වහන්සේ කියන්නේ බොරු කියන කෙනෙක්ද? නෑනේ. ඒතර මේක සංකල්පයක්ද? නැහැ. මේ පැහැදිලි ලෝකයේ වසඟයට ගන්න පුද්ගලෙක්. එයා සම්පූර්ණයෙන්ම තමන්ගේ ආධිපත්‍ය පතුරවගෙන ඉන්නවා. කවුරු හරි කෙනෙක් එයාගේ ආධිපත්‍යයෙන් ගැලවිලා මේ ලෝකෙන් නිදහස් වෙන්න ධර්මය අනුගමනය කරන්න ගත්තොත් අන්‍යයාට පීඩා කරනවා. ඒතර එයා මේ පීඩාවෙන් ගැලවෙන්න නම් සතර සතිපට්ඨානයේ තුලම සිහිය පිහිටුවා ගත යුතුයි. එතකොට එයාට පුළුවන් මායයට හසු නොවී ඉන්න. නිසා මායයට බය විය යුතු නෑ. බය වෙනවා කියලා කියන්නේ තව තවත් අහු වෙනවා. මොකද බය කියන්නේත් කෙලෙස්. කරන්න තියෙන්නේ සිහියම පවත්වන එකයි, සතර සතිපට්ඨානයටම ඇලුම් කරන එකයි. ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා මේ මායාගේ මාර විජිතෙන් ගැලවෙන්නට ඔබට ශක්තිය, ධෛර්යය, භාග්‍ය උදා වේවා කියලා. සාදු සාදු සාදු.